ජේසු පිහිටයි සිල් දෙනාටම ඔන්ලයින් එකකින් බලන අයටත් ජේසු පිහිටයි. ඉතින් දෙවියන් වහන්සේ ගිය සතියේ අපිට හරි අපූර්ව වචනයක් කතා කරා නේද? මෝසෙස්ගේ පරිවර්තනය නේ. මෝසස් මොන වගේ ජීවිතයක් ගත කරලා මෝසෙස්ගේ ශක්තියෙන් දෙවියන් වහන්සේගේ දේවල් කරන්න හදලා මෝසෙස්ගේ ශක්තියෙන් මේ සෙනගට නිදහස්කම දෙන්න උත්සාහයක් මේ කරලා ඉතින් මොකද උනේ මිනි මරලා අන්තිමට එයා අවුරුදු ගාණක් දෙවියන් වහන්සේගෙනුත් ඊශ්‍රායල් සෙනගනුත් ඈත් වෙලා හිටියා නැවත උන්වහන්සේ කැඳ වෙනකම්. ඉතින් එහෙනම් මතක තියාගන්න අපිව පරිවර්තනය කරන දෙවියන් වහන්සේ බලාගෙන සිටිනවා මහත් සෙනගක් ඉන්නවා අපේ අතින් ගලව ගන්න. ඉතින් දෙවියන් වහන්සේට තිබුණ මේ ඊශ්‍රායල් සෙනග ගලව ගන්න ඒන්ජල් කෙනෙක් කියවන්න. ඕන තරම් ඉන්න ඒන්ජල්ස්. එක්කෙනෙක් කියවනම් නැති ඔය ලීඩ් කරගෙන යන්න මේ ඔය බෙදලා මේ මිලියන දෙකමාර ඊශ්‍රායල් වරු බය වෙලා ඉස්සරහින් යයි. එයාගේ ඉස්සරහින් යන්න තිබ්බා. නේ? ඉතින් ඒගොල්ලෝ ඒ වගේ අන්ධවීමක් මේ වෙලා හිටියේ දෙවියන් වහන්සේ එහෙම කරේ නැහැ. දෙවියන් වහන්සේ මෝසස් කියලා චරිතයක් ගොඩනැගුවා. ඉතින් ඒ වගේ අපේ ජීවිතවල වල චරිත ගොඩ නගනවා දෙවියන් වහන්සේ අපිව දෙවියන් වහන්සේගේ මාර්ගවලට ගේ. අපිව දෙවියන් වහන්සේගේ සැලසුම් වලට ගේ. ඉතින් අද මේ අපිට ඒ කතාන්දරය තුළම අපිට තවත් ගැප් ගත්ත දෙයකින් තමයි මම කතා කරන්නේ දෙවියන් වහන්සේගේ ශුද්ධකම සහ ප්‍රේමය. ආමේන්. දෙවියන් වහන්සේගේ ශුද්ධකම සහ ප්‍රේමය. අපි නික්ම යාම 3 5 වෙනි පදයට යමු. ඒක බලන්න දෙවියන් වහන්සේ කතා කරන දේ. මෙතන තමයි උන්වහන්සේ පළවෙනි වතාවට දේව වචනය කියන්නේ ශුද්ධකම ගැන. හරිද? උන්වහන්සේ කියනවා නික්ම යාම 3:5 උන්වහන්සේ කතා කොට මෙතනට ලං නොව නුඹේ පාද වලින් නුඹ වහන් ගලව මක් නිසා නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමිකයයි කීසේක. ඉතින් දෙවියන්වහන්සේ එතන ප්‍රථම වතාවට තමයි ශුද්ධ බයිබලයේ හෝලි කියලා කියන්නේ. ශුද්ධ ස්ථාන, ශුද්ධ තැනක් ඒ ස්ථාන. ශුද්ධ භූමිය, holy ground. ඉතින් එතන ශුද්ධ වුණේ දැන් එතනට ඔයගොල්ලෝගේ එතන සුද්ධ නැහැ. එතන සුද්ධ තැනක් නෙමෙයි. ඒ සුද්ධ වුණේ ඇයි? ඒ සුද්ධ දෙවියන් වහන්සේ හිටපු නිසා. ආමෙන්. තේරුණාද? සුද්ධ දෙවියන් වහන්සේ එතන හිටපු නිසා තමයි එතන සුද්ධ වුණේ. ඒකේ උන්වහන්සේ කිව්වේ ජොෂුවටත් කියන උන්වහන්සේ මෙතන සුද්ධ භූමිය, සුද්ධ ස්ථානය පහවන් ගලවන්න කියලා. උදේ ජේසුස් වහන්සේ ආවෙද? දැක්කද? ඉතින් පොඩ්ඩක් බලන්න මේ දෙවියන් වහන්සේගේ හදවත අපි පොඩ්ඩක් බලන්න. දැන් එයා සුද්ධ. එයා සුද්ධ හින්දා එතන සුද්ධ වුණේ නේ. දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න හොඳ පර්ෆියුම් එක පාංගුවක් කළාට ඔය මේ වෙලන් ලිෆ්ට් එකකට ගියාම ඒ ලිෆ්ට් එක ඇතුලේ එන සුවඳක් එනවනේ. ඇයි ඒ? සුද්ධ හින්දාද? ගඳ ගහන්න නැති පර්ෆියුම් එකක් ගහලා හින්දා නේ. එතකොට මොකද වෙන්නේ? අර ගිය කෙනාගේ අර පර්ෆියුම් එකේ ස්ථානයේ තියෙන පවර්ෆුල්. එතකොට පර්ෆියුම් එකක් එහෙමනම් එතකොට සුද්ධ දෙවියන් වහන්සේ කොහමද? දැන් මේ නිකන් ගත් එක කියන්නේ දෙවියන් වහන්සේ මොන තරම් ඒතර සුද්ධ දෙවි කෙනෙක්ද කියලා. එතකොට උන්වහන්සේ හිටපු තැන සුද්ධයි. දෙක. එතකොට දැන් එයා සුද්ධ වුණේ එයාගේ නේචර් එක. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඇවිල්ලා කවුද? සුද්ධ කෙනෙක්. දෙවියන් වහන්සේ තුල අන්ධකාරය නැහැ. දෙවියන් වහන්සේ තුල පාපේ නැහැ. එතකොට උන්වහන්සේ කවුද? සුද්ධයි. එනවාද? ඒක උපදව ගන්න බෑ. කිසිම කෙනෙකුට සුද්ධකම කියන දේ එළියට ගිහලා සල්ලි දෙක ගන්න පුළුවන්. මට අර එක්කල්ලක් දෙන්න ග්‍රෑම් 200ක් දෙන්න සුද්ධකම කියලා ගන්න පුළුවන් කාරණා හරි. බෑ. ඒක ගන්න බෑ. ඒකට තමයි දෙවියන් වහන්සේ දුන්නේ එයාගේ ආත්මය. සුද්ධකම පසුපස්සේ යන. ආමෙන්. එතකොට උන්වහන්සේ තුල මේ තියෙන දේ තමයි මොකද්ද? සුද්ධකම. එතකොට උන්වහන්සේ තුල සුද්ධකම තියෙනකොට උන්වහන්සේගේ ඒ සුද්ධකම තුල පිට වෙන දේවල් බලන්න ඕන. මොකද්ද පිට වෙන දේවල්? එතකොට තමයි ඒකේ හදවත මොකද්ද කියලා දැනගන්නේ නේ. එයාගේ අතුලාන්තය මොකද්ද කියලා දැනගන්න.
දෙවියන් වහන්සේගේ ක්වොලිටි එක මොකද්ද? යහපත්කම මොකද්ද මේ දෙවියන් වහන්සේගේ? එහෙම නේද? ඔන්න බලන්න මම මෙන්න මේකෙන් මම කියන්නේ මම මේ සුද්ධකමක් ගැන මම කතා කරන්න මට මග පෙන්නුවේ නැහැ. නමුත් මට මග පෙන්නුවේ එතනින් අරගෙන කතා කරන්න. මොකද ඒ ගැඹුරු දෙයක් අපිට උගන්වනවා ගැඹුරු දෙයක්. මොන පොඩ්ඩක් බලන්න උන්වහන්සේගේ අපි බලමු මේ සුද්ධකම තිබුණ නිසා උන්වහන්සේ කතා කරපු දේ මොකද්ද බලන්න. 7 වෙනි පදයට එනවා. 3 5 ඊට 7. උන්වහන්සේ කියනවා තවද ස්වාමීන් වහන්සේ කතා කොට මිසරේ වසන මාගේ සෙනගගේ පීඩාව සැබවින්ම දුටිමි. ඔවුන්ගේ විධානවරු නිසා ඇති ඔවුන්ගේ මොර ගැසීම ඇසිමි. මක් නිසාද ඔවුන්ගේ දුක දනිමි. ඒ සුද්ධකම නිසා උන්වහන්සේගේ සුද්ධකම නිසා මොකද්ද උන්වහන්සේට වෙලා තියෙන්නේ? අර මිනිසුන්ගේ දුක ඇහෙනවා. බලන්න දේවාංශික සුද්ධ. ඒ සුද්ධකම නිසා මොකද වෙන්නේ? මම ඊට පස්සේ එනවා මේක අපිට කොහොමද බලපාන්නේ කියන්නේ. ආවේ? ඒ සුද්ධකම නිසා දෙවියන් වහන්සේට බලාගෙන ඉන්න බෑ සෙනගගේ මොකක්ද? 7 වෙනි පදේ 8 9 බලන්න. දැන් බලව ඊශ්‍රායල් පුත්‍රයන්ගේ මොරගැසීම මා වෙතට පැමිණ තිබේ. මිශ්‍රවරුන් ඔවුන්ට කරන පීඩා දුටිමි. දැක ඒ හැම පීඩාවක්ම දැන් මොකද උනේ? දෙවියන් වහන්සේ දකින්න දෙවියන් වහන්සේ බලන් ඉන්න බෑ. මේ සුද්ධකම නිසා දෙවියන් වහන්සේට ඕනේ මේ සෙනගව බේරගන්න. දැන් ඔගලන්ගේ දරුවෝන්ගේ මොනහරි වැරදි වලට ඔගොල්ලෝ දඬුවම් කරනවද? දරුවෝ ඉන්නේ දඬුවම් කරනවනේ. නේ? නැත්නම් ෆෝන් එක බ්ලොක් කරනවා, account එක බ්ලොක් කරනවා. තමයිද? ලැප්ටොප් එක හංගනවා, මොබයිල් එක හංගනවානේ. ඒ දඬුවමනේ. ඇයි එහෙම කරන්නේ? ප්‍රේම කරන හින්දානේ. නේ? ප්‍රේම කරන කොට හිතව දරුවෝ දුක් විඳිනවා කියලා. දරුවෙක් දුක් විඳිනවා. අපි කිව්ව දරුවෙක් කුඩු ගහනවා කියලා නේ. කුඩු ගහනවා කියන්නේ එයා සපවත් ජීවිතයක් විඳිනවද නැන්නේ? එයා දුක් විඳිනවා. එතකොට එයාව බේර ගන්න දෙමව්පියෝ යම්කිසි වෙහසක් දරනවා. අනේ අපි දරුවා බේර ගන්න. මොකද ඇයි එහෙම කරන්නේ? දරුවට තියෙන මොකක් හින්දාද? දැන් පොඩ්ඩක් බලන්න මේ දෙවියන් වහන්සේගේ සුද්ධකම නිසා උන්වහන්සේගේ එළියට ආවේ මොකද්ද? ඊශ්‍රායල් සෙනගෙ ප්‍රේමය. සුද්ධකම නිසා ඊශ්‍රායල් සෙනගෙ වෙන්නේ මොනවාද ආවේ? ප්‍රේමය. ඔන්න බලන්න අපි 8 වෙනි පදෙට ඔන්න බලන්න. එතකොට බලන්න එබැවින් පියවරුන්ගේ අතින් ඔවුන් නිදහස් කර ඒ රටින් පිටත් කොට යහපත් වූ විශාල වූ දේශයකට කිරිසා මීපැණියෙන් ගලන්නා වූ දේශයකට ගේන්න තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ. ඒකවල දෙවියන් වහන්සේට අවශ්‍යයි මෝසෙස් කතරලා මෝසෙස් එන්න ගිහිල්ලා මගේ සෙනගට කියන්න මගේ ප්‍රේමය කොච්චරද ඉගලන්න කියලා. ඒ සෙනගට මම කිරියෙන් පැණියෙන් ඉන්න සම්පූර්ණ වෙච්ච දෙයක් කියලා හදන්න දෙයක් නැහැ, හිටවන්න දෙයක් නැහැ, ඔක්කොම බඩු තියෙනවා. ඔක්කොම තියෙනවා. එතකොට දැන් බලන්න උන්වහන්සේගේ හදවත පොඩ්ඩක් බලන්න. සුද්ධකමේ සුද්ධ දෙවියන් වහන්සේගෙන් එළියට ආවේ මොකද්ද ඵලය? ප්‍රේමය. දැක්ක? අපි ගාව සුද්ධකම කියනකොට අපෙන් ඈත් වෙන මොකද්ද? නපුර. නපුර ඈත් වෙනවා. පාපය වෙන් කරනවා. මොකක්ද තිබුණොත්? සුද්ධකම. දැන් අපිට එහෙම සුද්ධව ඉන්න අපිට කවුද දුන්නේ? අසුද්ධ කෙනෙක්ද දුන්නේ? අපිට සුද්ධවයි දෙවියන් වහන්සේ කැමැත්ත අපි සුද්ධව ඉන්න එකද නැත්නම් ඔය චොකා බයිල් එකක් කොත්තු රොටියක් කාලා මොකක් හරි සෙල්ලමක් දාලා ඉන්න එකද? මොකද්ද උන්වහන්සේ කැමැත්ත? උන්වහන්සේගේ වචනේම කියනවනේ උන්වහන්සේ සුද්ධව සිටිසේ
නුඹලා සුද්ධව සිටපල්ලා. ආමෙන්. එතකොට දැන් මේ ඵලය බලන්න උන්වහන්සේ ආවේ. මේ ඵලය ආවේ සුද්ධකම තුලනේ. උන්වහන්සේගේ සුද්ධකම තුලනේ ආවේ ඵලය. ඒ කියන්නේ මට මේ සුද්ධකම තියෙන්න ඕනේ මගේ තුල මොනවා එන්නද? ඵලයෙන් හරියට හරි. මොන ප්‍රේමයන්ද? මගේ ප්‍රේම නෙවෙයි. මගේ ප්‍රේම නෙවෙයි. අගාපේ ප්‍රේමයෙන්. මේ සුද්ධකම් නැතුව හොයන්න යන්න එපා ඔයා ගාව ප්‍රේමයක් තියෙනවා කියලා. මුකුත්ම නැහැ. කිසිම ඵලයක් හිටින්නේ නැහැ. ගලාති 5:22 එන ඵල කාගෙන් දෙන්නේ? සුද්ධාත්මයන්ගේ. කාගේ ඵලද? සුද්ධාත්මය සුද්ධ වූ දෙවියන් වහන්සේගේ සුද්ධකම හින්දා. සුද්ධකම හින්දා එන ඵල. කියන්න එපා මට මේ ප්‍රේමය තියෙනවා කියලා. එහෙනම් සුද්ධකම තියෙනවා. දැන් ඒ ප්‍රේමය තියෙනවා මොකක්ද තියෙනවද? සුද්ධකම තියෙනවා. ප්‍රීතිය තියෙනවද? මේ මගේ ප්‍රීතිය නෙවෙයි. ගලාති 5:22 නමුත් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිමන්තකම, කරුණාවන්තකම, යහපත්කම මේ ඔක්කොම කාගේද? දෙවියන් වහන්සේගේ සුද්ධ වූ දෙවියන් වහන්සේගේ. එතකොට සුද්ධකම මගේ තුල තියෙන්න ඕනේ. මෙන්න මේ කාරණා ඵල එළියට එන්න නම්. දැන් තේරුම් ගන්න ඵල හැටියට අපි තුල මොන වගේ සුද්ධකමක් තියෙනවද? අන්න ඒකයි අපි වැටි හරි ඇවිදින්න ඕන. නැගිටින්න ඕන. මොකක් කරාද යන්න ඕන? දිනුම් කරුව කරා, දිනුම් කනුව කරා. සුද්ධකම අපි තුල නැතුව, සුද්ධකම අපි පසුපස්ස යන්නේ නැතුව අප තුල මේ ඵල පවතින්න යන්නේ නැති වෙන්නේ යන්නේ. ප්‍රේම කරන්න පුළුවන් මිනිස්සු වුණ තරම් ඉන්නවා. හිබ්‍රු 12:14 එන්න බලන්න. හාලෙලූයා. මං කියන්නේ තේරුණා දන්නේ. ඔල බලන්න හිබ්‍රු 12:14 කියනවා සුද්ධකම නැතුව කිසිවෙක් ස්වාමින් වහන්සේ නොදක්නා බැවින් සුද්ධ කර්ම අනුවටත් උත්සාහ කරන්න. අනුව යන උත්සාහ කරන්නේ. අනුව යන්නත් උත්සාහ කරන්නේ. Pursue peace with all people and holiness. Without holiness, which no one will see the Lord. දෙවියන් වහන්සේව දකින්න බැහැලු මොකක්ද? මොකක් නැතුව? සුද්ධකම. හරි, ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔබට සුද්ධකම නැතුව මේ ඔබට මේ දෙවියන් වහන්සේ බලන්න පේන්නේ නැහැ. ඒක නෙවෙයි. ඒක තේරු මේක නෙවෙයි. මට මේ පදයේ තුල දැන් මට උන්වහන්සේ මග පෙන්වන්නේ මේක ලෑස්ති කරලා ඒක නෙවෙයි. ඒක නෙවෙයි. අපි දකින්නේ නැහැ ඒ සුද්ධකම. උන්වහන්සේගේ සුද්ධකම නැතුව අපි උන්වහන්සේව දකින්න යන්නේ නැහැ. උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම් දකින්නේ නැහැ. උන්වහන්සේගේ යහපත්කම් දකින්නේ නැහැ. උන්වහන්සේ මොන වගේ දෙවි කෙනෙක්ද කියලා අපි දකින්නේ නැහැ. ඔබ තුල උන්වහන්සේගේ සුද්ධකම නැත්තම් ඔබ දකින්නේ නැහැ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, යහපත්කම්, ගුණවන්තකම්, කරුණාවන්තකම. ඔබ මොකද දන්නේ නැහැ. ඇයි? ඔබ තුල සුද්ධකම නැත්තම්. ඒකනේ කියන්නේ සුද්ධකම පසුපස යන්න කියලා. සුද්ධකම නැතුව කිසිවෙක් උන්වහන්සේ නොදකින්න බෑ. සුද්ධකම අනුව යන්නත් උත්සාහ කරන්න. අපි අනුව යනකොට තමයි අපි මොනවද දකින්නේ? දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම් දකින්නවා. දෙවියන් වහන්සේගේ යහපත්කම් දකින්නවා. දෙවියන් වහන්සේගේ ක්‍රියාව දකින්නවා. දෙවියන් වහන්සේ මට දෙන මාර්ගයන්, මට දෙන යෝජනාවන් මේවා අපි දකින්න යනවා. ඇයි? සුද්ධකම හින්දා. දෙවියන් වහන්සේගේ සුද්ධකම නිසා. අපි පදයකට යමු එතන තියෙනවා. දැන් අපි ගලාති 5:22 මොනවද කතා කරේ? ඒ දෙවියන් වහන්සේගේ සුද්ධකම නිසා අපිට ප්‍රේමය එන්නේ. කරුණාව, සමාදානය. මේ හැමදේම. ඒක ඵලයක්. ඒ සුද්ධකම තුල එන ඵලයක් ඒක. ඒක උන්වහන්සේගේ තුල ඒ ඵල තියෙන්නේ. ඒක තමයි උන්වහන්සේ අපි තුල තැබුවේ. ආමෙන්. ඔබට ප්‍රේමය තියෙනවා. සුද්ධකම නැතුව මොන ප්‍රේමයක්ද?
ඔබ කියන මට ප්‍රේමය තියෙනවා කියලා. හලෙලූයා. ඒත් ඔබගේ සහෝදරයාට ඔබ වෛර කරනවා නම් මොකක්ද ඒ ප්‍රේමය? එහෙනම් මේ කාගේ ප්‍රේමයක්ද එහෙමනම් ඒක? ඔබ ගාව සුද්ධකම තියෙනවා අන්න නියම ප්‍රේමය එනවා. අගාපේ ප්‍රේමය එනවා. ඒ ප්‍රේමය ඔබ තුල පටන් ගන්නවා. ඒ සුද්ධකම තියෙනවා. එතකොට තමයි ඔබ සහෝදරයාට ප්‍රේම කරනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ප්‍රේම කරන හින්දා ප්‍රේම කරන අය විතරයි. ලෝකයේ අය වගේ තමයි. ප්‍රේම කරන හින්දා ප්‍රේම කරන අය. යෝහන් 1 යෝහන් 3:5 වෙනි පදයට හලෙලූයා. පව් දුරු කරන පිණිස උන්වහන්සේ ප්‍රකාශ කරනු ලැබූ බව නුඹලා දන්නාහුය. කිසි පාපයක්ද උන්වහන්සේ තුල නැහැ. ඒ කියන්නේ සුද්ධකම තුල මොකද නැත්තේ? පාපේ නැහැ. දෙකම සුද්ධකම තුල පාපේ නැහැ. හයිඩි පදේ ඔය යමෙක් උන්වහන්සේ තුල පවතීද ඔහු පව් කරන්නේ නැත. දැන් හරිද මං කිව්වා? දැන් අපි පව් කරනවනේ. මම නම් පව් කරනවා. මම දන්නේ ඔයගොල්ලෝ නැහැ කියනවා නම් ඔයගොල්ලෝම ගලන් දෙන්නේ. දැක්ක? ඉතින් අපි ඒක හදා ගන්න ඕනේ. අපි සුද්ධකම තුල අපි ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි බේස් එක. ඒක තමයි අපිට ගොඩක් අපි සුද්ධාත්මයන් වහන්සේගේ පළවෙනි අපි පිරෙන්නේ නැත්තේ. සුද්ධකම නැහැ. බොරු කියන එක සුද්ධකම නැහැ. පොඩි බොරු ලොකු බොරු කියලා නැහැ. ඔක්කොම එකයි. යමෙක් උන්වහන්සේ තුළ පවතීද ඔහු පව් කරන්නේ නැත. පවතීද පවතින්න. පව් කරන තැනැත්තේ උන්වහන්සේ දුටුවේවත් මොකක්ුණේවත් ඒ කියන්නේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම් මෙයා දකින්නේ නැහැ. උන්වහන්සේගේ යහපත්කම් දකින්නේ නැහැ. ඉතින් ඔබගේ ජීවිතේට වෙන්නේ නැහැ. ඇයි මේ මට වෙන්නේ නැත්තේ? ඇයි මුකුත්ම වෙන්නේ නැහැනේ? යහපත්කම් වෙන්නේ නැහැ. උන්වහන්සේ දුටිවේවත් උන්වහන්සේ ඇඳින ගත්තේවත් නැහැ. ඇඳින ගත්තේවත් නැහැ. නියු. ජේසුස් වහන්සේ කිව්වා නේද? අහකට ඵලයන් මම නුඹව අඳුනන්නේ නැහැ. අධර්මිෂ්ඨයනි අහකට ඵලයක් මම නුඹව නොඅඳුනෙමි කීවේ. දැක්ක? ඉතින් පොඩ්ඩක් බලන්න. මේ සුද්ධකම නැතුව කිසිම දෙයක් එන්නේ නැහැ. ඔබට කියන්න බෑ මට ප්‍රේමය තියෙනවා. ඔබට කියන්න බෑ මට දෙවියන් වහන්සේගේ සමාදානිය, ප්‍රීතිය, සමාදානිය මේවා තියෙනවා කියලා. ඒවා තියෙනවා නම් මොකද්ද තියෙන්නේ? සුද්ධකම. සාමාන්‍ය දේ පොඩ්ඩක් බලන්න ඕන බලන්න. දෙවියන් වහන්සේ බලන්න මේ සුද්ධ දෙවියන් වහන්සේ සෙනඟට අණ කරනවා මෝසෙස් තුලින් ඒගලන්ව ගේන්න කියලා බවුන්ඩරිස් ගහනවා. සීනායි කන්දර ගේන්න කියනවා මොකද්ද? නමස්කාර කරා. දෙවියන් වහන්සේ වුණා කරන්නද? නමස්කාර කරනවා. අපි දිග පරිච්ඡේදයක් අපි කියමු. නික්මයම 19 10 ඉඳන් 23 වෙනි පදයට. හරිද? ඒක පොඩ්ඩක් හයියෙන් කියවන්න පුළුවන් කාටද? මම කියන්නේ ඒ වගේ නේද? ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට නුඹ සෙනඟ ළඟට ගොස් අදත් හෙටත් ඔවුන් පවිත්‍ර කරව. ඔහු තමුන්ගේ ඇඳුම් අපුල්ලා තුන්වෙනි දවසට සෑදී සිටිත්වා. මග්නිසාද තුන්වෙනි දවසේදී ස්වාමීන් වහන්සේ මුළු සෙනඟගේ ඇස් හමුවේ සීනායි කන්ද පිටට බසිනසේක. නුඹ සෙනඟට හාත්පසින්ම සීමා තබා නුඹලා කන්දට නොනගින හැටියටත් එහි ආද්දර ස්පර්ශ නොවන හැටියටත් බලා ගන්නයි කියන්න. කන්දේ හැපෙන කවරෙක් නමුත් සැබවින්ම මරණු ලබන්නේය. කිසි අතක් ඔහුට ස්පර්ශ නොවන්නේය. ඔහු සැබවින් ගල් ගසන ලබන්නේය. නොහොත් විදු දමනු ලබන්නේය. මුර්ගෙක් වූවත් මිනිසෙක් වූවත් ජීවත් නොවන්නේය. හොරණෑව බොහෝ වේලා ශබ්ද කරන කලෙහි ඔහු කන්දර පැමිණෙත්වායි කීසේක. මෝසෙස් කන්දෙන් සෙනඟ ළඟට බැස આવුත් ඔවුන් පවිත්‍ර කළේය. ඔහු තමුන්ගේ වස්ත්‍ර අපුල්ලා ගත්තෝය. ඔහුද තුන්වෙනි දවසට සෑදී සිටින්න ස්ත්‍රියෙකු කරා නොපෙවෙන්නේයයි සෙනඟට කීය. තුන්වෙනි දින උදේ වූ කල ගිගුරුන්ද විදුලිද කන්ද පිට ඝන වලාකුළක්ද ඊතා
තද හොරණෑ ශබ්දයක්ද විය. එවිට කඳවුරෙහි සිටි මුළු සෙනඟ වෙවුලුවෝය. හොඳයි පොඩ්ඩක් ඉන්න. දැන් දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කරලා කියනවා මේ සෙනඟව දවස් 3ක් පිරිසුදු කරලා ඒ සෙනඟව ගේන්න කන්ද පාමුලට, ඒ කියන්නේ එතන බවුන්ඩරිස් ගහන්න. මොකද ඒ බවුන්ඩරිය පහු කරලා යන්න දෙන්න එපා, ඒගොල්ලෝ මැරෙනවා. දැන් අනතුරක් අඟවන්නේ ඇයි? ආදරයෙන් හින්දාද නැත්නම් මැරිලා ඵලයලා කියලා හින්දාද? දෙවියන් වහන්සේට වොමනා නැහැ කිසි කෙනෙක් මැරෙන්න. අනතුරු අඟවන්නේ ඒකයි. දැන් දැනුත් අනතුරු අඟවලා තියෙන්නේ. අවසාන කාලේ මම එන්න ළඟයි. ලෝකයේ දිහා බලන්න. ලෝකේ මොකද්ද වෙන්නේ කියලා බලන්න. දැන් මොකද්ද මේ ලෝකේ වෙන්නේ? වාසංගතයක්. මුළු ලෝකෙම වාසංගතයක්. නේද? වසංගතයක් නේද? දැන් ඒ ආස්සේ මොකද්ද වෙන්නේ? පිපුරු. මොනවද වෙන්නේ? පිපිරීම වෙනවා. නේ? නියුක්ලියර් බෝම්බ වගේ දැන් පුපුරනවා නේ. දැන් මූවි වල ඔයගොල්ලෝ දකින දේවල් නිකන් සත්‍ය වේගන වගේ දැන් එන්නේ නේ. හිරෝෂිමාවට වැටුනේ ලිටල් බොයි බිග් බොයි කියලා ඒ බෝම්බ දෙකේ නම තැබුවේ. ලිටල් බොයි කියන එකේ බිග් බොයිට වඩා පොඩි හින්දා ලිටල් බොයි. ඒකෙන් පහෙන් එකක පිපුරුමේ ශක්තිය නියුක්ලියර් පව එකක් තමයි මේ 4 වෙනිදා කොහෙද? බේරූට් වල ජෝර්දානයේ පිපුරුමේ. භූමිකම්පාවක් වෙනකොට අපි ඒකට කියනවා නේද? මොකද හෙක්ටර් මාපකයේද? රික්ටර් මාපකයේ නේ. රික්ටර් මාපකයේ 4.5 කොහොමද? ඒක බලය. ඒ පහෙන් එකක පහෙන් පහක කිලෝමීටර් 23ක් වැදිලා තියෙනවා ඒක. ඒ ප්‍රෙෂර් එක කොහෙද? කිලෝමීටර් 23ක්. මුසාපවලට තියෙන 33යි මෙතනින්ද. සුට්ටක් මහල වෙද්ද තියෙනවා. තිපොඩ්ඩක් බලන්න. මේක තමයි කියන්නේ ජේසුස් වහන්සේ අනතුරු අඟවන්නේ. ඇයි ඒ සෙනඟට ආදරෙන්? දෙවියන් වහන්සේ අනතුරු අඟවන්නේ. දෙවියන් වහන්සේ මේ කන්ද පාමුල මොසෙස් කියන බවුන්ඩරි දාන්න. මේ සෙනඟට කියන්නේ මේ බවුන්ඩරි වලින් මේ පැත්තට එන්න අනිවාර්යයෙන් ඒගොල්ලෝ බෑන. මොකද සුද්ධකම් හින්දා. ඒගොල්ලෝ සුද්ධ නැහැ. ඒගොල්ලෝ මානසිකයි. ඒගොල්ලෝ දරුණු සිත් ඇති සෙනඟ. ඒගොල්ලෝ සුද්ධ නැහැ. ඒගොල්ලෝ මැරෙනවා. දැක්ක? ඔන්න බලන්න ඊට පස්සේ. දෙවියන් වහන්සේට අභිමුඛ වන පිණිස මොසෙස් සෙනඟ කඳවුරෙන් පිටට ගෙන ආයේ. ඔහුද කඳ පහළ සිටියෝය. ස්වාමීන් වහන්සේ සීනායි කඳ පිටට ගින්නෙන් බැස්ස බැවින් ඒක මුළුල්ල ධූමයෙන් වැසී තිබුණේය. එහි ධූමය උඳුනක ධූමයක් මෙන් නැගුණේය. මුළු කඳ බොහෝ සෙයින් කම්පා විය. හොරණෑ ශබ්දය වැඩිව පැවතුණු විට මෝසෙස් කතා කළේය. දෙවියන් වහන්සේගේ ශබ්දය ඌට උත්තර දුන්සේක. ස්වාමීන් වහන්සේ සීනායි කඳු මුදුනට බැස ආවුත් කඳු මුදුනට මෝසෙස් කැඳවුසේක. මෝසෙස්ද නැගී ගියේය. ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කතා කොට බැස යව. බලන පිණිස සෙනඟ ස්වාමීන් වහන්සේ වෙතට සීමා බිඳගෙන ආවුත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නොනස්නා පිණිස සීමාව ඉක්මවා නොයන ලෙස ඔවුන්ට අනකරව. ස්වාමීන් වහන්සේ ළඟට එන පූජකයෝද ස්වාමීන් වහන්සේ ඔවුන්ට පහර නොදෙන පිණිස තමන්ම පවිත්‍ර කරගත්වයි කීසේක. මෝසෙස් සෙනඟද සීනායි කන්දට නැගෙන්නට නොහැකි වෙති. මක් නිසාද කන්ද වට කර සීමා තබා ඒක කැප කරවයි කියා ඔබ අපට අනකලසේකයි ස්වාමීන් වහන්සේ කීවේය. ඔන්න බලන්න. දැන් මේ උන්වහන්සේගේ අභිමුඛය සුද්ධයිනේ. ඒ සුද්ධකමට ඒ සෙනඟට එන්න බෑ. ඒ සෙනඟ පිරිසුදු වෙන්නේ නැහැ. මෝසෙස් විතරක් එයතේ. ආරොන් වල එනකොට ඔබත් එක්ක එන්න කියලා කියන්නේ. ඒගලන්ට කැටු වෙන්න කියලා කියන. ඒගලන්ට තනියම එන්න බෑ මේ බවුන්ඩරිස් කඩාගෙන වල. ආරොන්. එයි. මෝසෙස් පමණයි එතන සුද්ධකමට සුදුසු. ඒ සුද්ධකම තුල ඉන්න පුළුවන්.
දැක්කද? මෙන්න මේක තමයි දෙවියන් වහන්සේට ඕනේ. සෙනගම පිරිසුදු කරන්න මට සෙනගත් එක්ක මොකක් වෙන්නද ඕනේ? ඒකත්වයක් වෙන්න ඕනේ. අපි අලුත් ගිවිසුමේ උන්වහන්සේ ඒ තිරය දෙකට කරලා උන්වහන්සේගේ ශරීරය නැමැති තිරය දෙකට කරලා අපිට සුද්ධස්ථානයට අපිට එන්න උන්වහන්සේ වරම දුන්නා. මොකක් වෙන්නද? උන්වහන්සේගේ සුද්ධකමත් එක්ක ඒකත්වෙට. යේසුස් වහන්සේ ආඥා කරනවා නේද? ගෙත්සෙමනේදී යෝහන් 17 දිනේ 21 23 වෙනි පද අපි කියවනවා. ඒක මොනවද තියෙනවද බලන්න. ආඥා හාලෙලූයා. ඒක කියනවා. ඕන් සියල්ලන් ඒකත්වයක් වන පිණිස පිය වූ ඔබ මා තුලෙහිද මා ඔබ තුලෙහිද සිටින්නාක් මෙන්ම ඔබ මා එව් බව ලෝකයා විශ්වාස කරන පිණිස අප තුල ඕන් ඒකත්වයක් වන පිණිස යාඥා කරනවා. යේසුස් වහන්සේ යාඥා කරනවා. තාත්තා පුතා තුල ඉන්නවා. ඒගොල්ලොත් අපි තුලට එන. අපි කොහොමද උන්වහන්සේ තුලට යන්නේ? අපි සුද්ධ නැත්නම්. එතකොට එහෙමනම් මගේ තුල ඵල පවතින්න ඕනේ. මගේ තුල ප්‍රේමය පවතින්න ඕනේ. මගේ තුල ප්‍රීතිය තියෙන්න ඕනේ, සමාදානය තියෙන්න ඕනේ. ඊර්ෂ්‍යාව තියෙන්න පුළුවන්ද? වෛරය, ක්‍රෝධය, කාමය තවරද? බොහෝ කාරණා තියෙනවානේ. බලන්න ඔබ තුල ඒව තියෙනවා නම් ඔබ තාම ඒකත්වයකට ඇවිල්ලා නැහැ. ඔබ තාම සුද්ධකමට ඇවිල්ලා නැහැ. හිතනවත් නැහැ එහෙමනම්. ආර පහලවත් නැහැ. ඔබ ඔබගේ මේ සභාවෙම ඉන්නේ කරන් ඔබ විවේචනය කරන සභාවෙම ඉන්න අයට මොකක් කරව කියනවා නම් පහලකවත් නැහැ. ඒ සුද්ධකම ඔබ දන්නේවත් නැහැ මොකද්ද කියලා. ඒ හින්දා තමයි කියන්නේ සෙනගට එන්න එපා කියලා. ඒ සෙනග එච්චර නපුරු සෙනගක්. කුලල් කන සෙනගක් කියලා කියන්නේ. ඔන්න බලන්න මතෙව් 5:8 වෙනි පදයට. අපි කොහෙද මේ අපි සුද්ධකම අපි හරි තැනට අපි ගේන්න එපානේ නේ. කොහෙද තියෙන්නේ? මතෙව් 5:8. ඔන්න බලන්න. සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලද්දෝය මක්නිසාද ඔහු දෙවියන් වහන්සේ දකින්නේ. ආමෙන්. දැක්ක. මේ දෙවියන් වහන්සේගේ දකින්නවා කියන්නේ සුද්ධ මේ heart එක පිරිසිදු pure in heart. මොකක්ද කියන්නේ? blessed are the pure in heart. ඒ අර දැන් අර ඉස්සර කිව්ව කතන්දරේ නෙමෙයි. මේක තමයි දෙවියන් වහන්සේගේ යහපත්කම්, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම්, යේසුස් වහන්සේ මොනවද කිව්වේ මේ ගෝලයන්ට? කවුද කියන්නේ මේ අපිට පියාණන් වහන්සේ පෙන්වන්නේ කියලා කවුද අහන්නේ? මතකද? අහන එක්කලා මතකද? පිලිප් අහන්නේ. කවුද අහන්නේ? අහනවා යේසුස් වහන්සේගෙන් අපිට ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ. ඔබට මම මෙච්චර කල් ඔබත් එක්ක ඉඳලා මේ තාම දැක්කේ නැත්? දැක්කේ නැත්තම් මොනවද දකින්න කියලාද කියන්නේ? කරපු හරි දකින්න. ඒක කියන්නේ මේ තේරුම දැක්කද? ඔබ දැක්කේ නැත්තම් මම ඔබත් එක්ක ඉන්න ටිකේදී කරපු හරි දැකලා විශ්වාස කරන්න මාව. කවුරු වගේද කියලා මම මේක තමයි කියන්නේ. සිතින් පවිත්‍ර කියන්නේ මෙතන අවුල්. කොතනද? heart එක පියෝ නෑ. චුට්ටක් කුණු වෙලා. නේ? පැත්තක් බනාලාද? කුණු වෙලා. අඹ ගෙඩි කුණු වුණා පැත්තක් කුණු වුණා මොනවද කරන්නේ? විසි කරනවා. නෑනේ කපලේ කෑල්ල කනවනේ. නේ? අඹ ගන්නන්නේ. කපලේ කෑල්ල කනවා විතරට. ඒක වගේ නෙවෙයි මේ heart එක පැත්තක් වුණොත් කුණුම තමයි. අර මතෙව් 15:18 වෙනි පදේ කියන මොකද්ද? මේ heart එක උඹගේ ජරා වුණොත් කටෙන් එනේවත් එන්නේ heart එකෙන් හින්දා මොකද වෙන්නේ? ඔක්කොම ජරා වෙනවා. ඒ කියන්නේ මතෙව් 15:18-19
මන්නේ නාගේ. කො කටින් පිට වෙන දේ නික්මෙන්නේ මොකෙන්ද? දැන් හොඳට කියන දේවල් ගැන හොඳට අවබෝධයෙන් ඉන්න ඕන. ඒක කොහෙන්ද එන්නේ? දැක්කද? කතා කරන වචන මෙන්න එන තැන. ඒක එයා ගැන බලන්න පුළුවන් එහෙම බලන්නේ. බලන්න. මොකද ඒකේ ඉන්නේ හાર્ට් එකේ. කටින් නමුත් කටින් පිටවල දේ නික්මෙන්නේ සිටින්නේ මිනිස්සයා අපවිත්‍ර වෙන්නේ එයින්. අන්න දැක්කද? එයා කිලුට වෙන්නේ එතනින් මොකද? හાર્ට් එකෙන් එන හින්දා. මොකද හાર્ට් එක පියෝ නෑ. පියෝ වෙන්න ඕනේ මොනවා දකින්නද? දෙවියන් වහන්සේලා. තමයි. දැක්කද? ඒකේ නෑ වංචාව. ඒකේ නෑ වෛරය. ඒකේ නෑ ඊර්ෂ්‍යාව. ඒකේ නෑ කාම මිච්ඡාචාරය. ඒකේ නෑ මිනිමැරි. පොඩ්ඩක් බලන්න ඊළඟ පදේ 10 වෙනි පදේ 19 වෙනි පදේ. මක්නිසාද නපුරු සිතිවිලි මිනිමැරුම් කාම මිච්ඡාචාරකම් වේශාකම් සොරකම් බොරු සාක්ෂි කීම් සහ අපහාස කිරීම සිතින් නික්මෙන්නේ. හරියටම කිව්වනේ. කොහෙන්ද නික්මෙන්නේ? මොලෙන් නෙවෙයි නික්මෙන්නේ. කොහෙන්ද නික්මෙන්නේ? මොකද ඒක පිරිසිදු නෑ. ඒක පිරිසිදු වෙන්නේ නෑ. ඒක තමයි අපි මේ කතා කරන holiness. ඉතින් මේ දෙවියන් වහන්සේගේ මේ holiness එකේ හින්දා තමයි උන්වහන්සේගේ මොකද්ද ආවේ එළියට? සුද්ධකම නිසා ප්‍රේමය. උන්වහන්සේගේ goodness යහපත්කම. සෙනඟට බලත් කිව්වේ මම උඹලට හොඳ දේශයක් ලෑස්ති කරලා තියෙනවා. මම කියන දේ අහලා ඉන්න. බලන්න. බලන්න ඉතින් මේ දෙවියන් වහන්සේ කොච්චර යහපත් දෙවි කෙනෙක්ද කියලා. අපිටත් එහෙම ලෑස්ති කරලා තියෙන්නේ. අපි විශ්වාසව මේ ගමන යන්න ඕනේ ස්වර්ගය කරා. මොකද දැන් අවසානයේ දීලා තියෙන හින්දා. මොකද ස්වර්ගයෙන් පස්සේ අපි යනවා කොහෙද? සදාකාලයකට යනවා. ආමීන්. සදාකාලික. දවස් දෙකක් තුනක් නෙවෙයි මාසයක් අවුරුද්දක් පහක් එහෙම නෙවෙයි. සදාකාලයකට. හalleluya. ප්‍රීතියෙන් ඉන්න පුළුවන්. කිසි දුකක් නැහැ. ජොබ් කරන්න ඕනේ නැහැ. කාගේ මැඩම් කියන විදිහට වැඩ කරන්නත් ඕනේ නැහැ. සර් කියන විදිහට වැඩ කරන්නත් ඕනේ නැහැ. අපිට ඉන්නේ එක සර් කෙනයි. අපිට ඉන්නේ එක දෙවි කෙනයි. අපිට ඉන්නේ එක මෞංකාර දෙවියන් වහන්සේ. ආමේන්. එතකොට එන්න 12:34 නේ. 12:34. හalleluya. පොළොවන්සේ අපරු නුඹලාගේ දේ කෙසේ කිව්වද මක්සාස සිතේ පූර්ණකමෙන් මුඛය කතා කරයි. දැකන් කට කතා කරන්නේ මොකෙන්ද? හිතේ තියෙන පූර්ණකම. මේක පියෝ නම් එන්නේ පියෝ ආනන්දප්ප නෙවේ පියෝ වචනේ. හරි? පිරිසුදු වචනේ මේක පියෝ කරනවා. එතකොට පොඩ්ඩ බලන්න අපි ක්‍රියාව වචන විතරක් නෙමෙයි. ක්‍රියාව හැසිරීම ඒ හැම දෙයක්ම සුද්ධයි. දෙවියන් වහන්සේට ප්‍රසන්න. ඇයි මොකද එයාගේ බීජනේ? එයාගේ සුද්ධකම තියෙන්නේ. කාගේවත් ධර්මිෂ්ඨකමක් අපිට වඩන්නේ නැහැ. ඒවා කිල්ඩු වැරහැලි. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම නැත. ඒක 1 යොහන් 4:16 එන්න. 1 යොහන් 4:16. හalleluya. දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාස කරගෙන සිටිමුව. දෙවියන් වහන්සේ ප්‍රේමයේ පවතිනා දෙවියන් වහන්සේ තුළ සිටි. දෙවියන් වහන්සේද ඔහු තුළ සිටින්නේ. අන්න දැක්කද? එතකොට දෙවියන් වහන්සේ ප්‍රේමය. දෙවියන් වහන්සේ holiness සුද්ධයි. සුද්ධ දෙවියන් වහන්සේගේ ප්‍රේමය. එතකොට කවුරු හරි මේ ප්‍රේමය පවතිනවා නම් එයා සුද්ධයි. එයාත් සුද්ධයි.
ඒක තමයි ඩබල් මීනින්. අනිත් එක පොඩ්ඩක් එන්න ඊළඟ පදයකට. ඒක කියනවා අප තුල ප්‍රේමය සම්පූර්ණව තිබී නම් ඒ තනත්තේ ඒ තනන් වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයේ සිටින බැවින් අන්න මේක. ඒ කියන්නේ අප තුල ප්‍රේමය සම්පූර්ණව තිබී නම් තියෙන බැරි කමක් නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ මේ ප්‍රේමය අප තුල සම්පූර්ණව තිබෙනවා නම් අප ඉන්නේ කවුරු වගේද? අපි ඉන්නේ සුද්ධ තනන් වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකයේ සිටින බැවි. හalleluya. හොඳට විතර ගන්න. විනිශ්චය දවසේදී දවස ගැන නිසැකවම ඇතුව සිටි. එහෙම අය බියෙන් ඉන්නේ නැහැ. බය වෙනවා. කොහොමද වෙන්නේ? බොම්බයක් පිපිරුවා නේද? හෙලමුණා නේද? අර පූජකෙක් මෙහෙම කර කර ඉන්නවා. පූජාව පවත්වද්දී දඩ ගන්න පළේපෝ කියලා දුවනවා. අර ෂෙයා කරලා තිබ්බේ බේරුට් වලනේ ජෝර්දානේ පූජකෙක් ඉන්නවා. එයා මෙහෙම පූජාව තියෙනකොට එකපාරට දෙතරනක මොකද වෙන්නේ? බිය එනවා. බිය. එයා සෙනඟව දාලා දුවනවා. නියම බැටළු එලේරෙක් ඒගොල්ලෝ. ස්වාමීන් වහන්සේ මොනවද කියන්නේ? නියම එඬේලා තමන්ගේ බැටළුව වෙනුවෙන් තම ජීවිතය පූජා කරනවා. ඉන්නෝන් දැන් දාලා දුවනවා. තෙල් අදිනවා. ලොම් කපනවා. බැටළුව නන්නත්තර වෙලා මේ දවස්වල. උන් හොයලා බලන්න මොකෙක්වත් නැහැ. උන් ගාල් කඩාගෙන උන් අගල් වල වැටිලා. ගාල් වලනේ දැන් ඉන්නේ උන් අගල්. ඔන්න වෙලා තියෙන දේ. දාට ඔන්න දාට පිළිපදේ කියනවා. ප්‍රේමේ බය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය බය දුරු කරයි. මක් නිසාද බය දඬුවමින් යුක්තය. බය වන තැනැත්තේ ප්‍රේමයේ සම්පූර්ණ නොවී සිටී. ඒ කියන්නේ ඔබට සුද්ධකම නැත්නම් ඔබ බයෙන් ඉන්නේ. ඔබ තුල මේ සුද්ධකම එක පෙත්‍රස් 1:15 වෙනි පදේ දාන්න ඔබ තුල මේ සුද්ධකම තියෙනකොට මොකක්ද දන්නවද වෙන්නේ? ඔබ ප්‍රේමී. මේ දෙවියන් හසික ප්‍රේමී. බයක් නැහැ ඔබට. කිසි බයක් නැහැ. නුඹලා කැලවූ තනන් වහන්සේ සුද්ධව සිටින්නක් මෙන් නුඹලාගේ මුළු හැසිරීමත් සුද්ධව සිටින්න. නුඹලා මොකක්ද දෙකක් කියනවා. නුඹලාගේ මුළු හැසිරීම දැක්කද? ඇයි අපි එහෙම හිටියොත් තමයි අපේ කන්ඩක්ට් එක හෝලි වෙන්නේ. සුද්ධව හිටියොත් කන්ඩක්ට් එක හැසිරීම හෝලි වෙනවා. සුද්ධව ඉන්න කෙනෙක් දරිද්‍රය හැසිරෙන්නේ ජේසුස් වහන්සේ කවදාකවත් දරිද්‍රය හැසිරුන්නේ නැහැ. ජේසුස් වහන්සේ මේ පොළේ කොහෙත්ම කසාද බැඳලා දරුවෝ හැදුවේ නැහැ. මරිය මග්දලේනා කියන කාන්තාව ජේසුස් වහන්සේට වැඩිය වැඩිමල්. මරිය තුමිටත් වැඩිය වැඩිමල්. මරිය මග්දලේනා කියන කාන්තාව. හොයලා බලන්න ඉතිහාසය. මේරි මග්දලේනා කියන මේ කාන්තාව මරිය තුමිටත් වැඩිය වැඩිමල්. වැඩිමල් කාන්තාව. ජේසුස් වහන්සේ අශුද්ධව මේ පොළවේ ජීවත් වුණේ නැහැ. शुद्ध देवियन वහන්සේ. ඒකයි. ඉතින් ඒකයි. අපිට කියන්නේ මේ සුද්ධකම ඇතුව අපිට ජීවත් වෙන්න. එතකොට තමයි අපි තුල ප්‍රේමය කියන දේ එන්නේ. ප්‍රේමය නැහැ ගොඩක් කරන්නේ අපිට බයිනොත් ප්‍රේමය නැහැ කියලා පංගුවක් කරන්න යන්නේ කොයි? සබාවේ ප්‍රේමය නැහැ කියලා කියවනේ. හරි. ඒකට හරි. ඇයි දන්නවද? සුද්ධකම. ඉතින් අපි සුද්ධකම වෙන්නේ. සුද්ධකම තුළ හැම වෙලේම මොනවද තියෙන්නේ? සමාවය. සුද්ධකම තුළ කරුණාව. සුද්ධකම තුළ ඉවසිලිම. සුද්ධකම තුළ කරුණාවන්ත. උයිති සුද්ධකම ලාභය නොලබයි. සුද්ධකම දීමට ප්‍රේමනාපේ.
කියනවා නම් තා කොච්චර තියෙනවද? 1 තෙසලෝනික 3:12. 1 තෙසලෝනික 3:12. උණු බලන්න. හාලෙලූයා. 12:13. ඒකේ කියනවා අප නුඹලාට ප්‍රේම කරන්නාක් මෙන් ස්වාමින් වහන්සේ නුඹලාගෙන් එකිනෙකා කෙරෙහින් අනෙක් සියල්ලන් කෙරෙහි නුඹලාගේ ප්‍රේමය වැඩි කර එයින් පුරවා. ඒ කියන්නේ ප්‍රේමය මොකද කරන්න කියන්නේ? Increase the love in your heart. හදවතේ මොකද මේ ප්‍රේමය වැඩි කරගන්න. වැඩි කරගන්න. වැඩි කරගන්න. ඊට පස්සේ පදේ කියන හරිය එක. මොකද්ද? අය වැඩි කරගන්න. So that so that he may establish your heart blameless in holiness. කද? ප්‍රේමය වැඩි වෙන්නේ establish වෙන තරමට holiness එකේ. සුද්ධමේ පවතින්න. ප්‍රේමය වැඩි කරගන්න. ප්‍රේමය වැඩි කරගන්න. හalleluya. ඉතින් holiness එක සුද්ධකම නැතුව නම් මොකුත් බෑ. රෝම 12:1 බලන්න. රෝම 12:1 ඉඳන් 2. එබැවින් සහෝදරනි නුඹලාගේ ශරීරයන් ජීවමාන ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි. එය නුඹලාගේ ආත්මික සේවයේ මිනිමම් සේවය කියලා කියනවා. දැක්කද? Your body is a living sacrifice, holy, acceptable to God. අපගේ ශරීර. දැන් සභාවට ආවම ඔබ මොකද ගේන්නේ? පඬුරක් ගේනව නේද? ඔබ දෙවියන් වහන්සේට වෙන් කරපු දේ ගේනවනේ. එතකොට ඒක ඔබේ පඬුරක්නේ, පූජාවක්නේ කරන්නේ නේද? මේ ස්වාමීන් වහන්සේ මම පූජාවක් කරන්න යනවා. දෙවියන් වහන්සේ කියනවා ඒ පූජාව ඔබ මම නොකිය කියන්නේ ඒක. ඔබ ඒ පූජාව ඔබ living sacrifice එක. ඔබගේ ශරීරයේ සුද්ධ පූජාවක් කරගන්න. මට පුළුවන්. මෙතන පිය වුණොත් ඔක්කොම පුළුවන් නේ. හදවත සුද්ධ වුණොත් හදවත පිරිසිදු වුණොත් පවිත්‍ර වුණොත් ඔක්කොම පුළුවන් නේ. සුද්ධව යන්න, සුද්ධව හැසිරෙන්න, සුද්ධ යාගයක් වෙන්න. හරි සරලයි. rocket science නෙවෙයි. හරි සරලයි. දෙවෙනි පදේ මොකද කියන්නේ? නුඹලා මේ ලෝකේ ආකාරයට සමාන නොවි. දැන් අපි මේ දවස්වල කතා කරන්නේ මොකද? transform. තේරුණාද? ඒ කියන්නේ අපි මොකද්ද වෙන්නේ? අපි transform වෙනවා වෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත. මොකද්ද කැමැත්ත? එනම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ වූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරය ඇති වෙන්න. ඒ කියන්නේ මගේ සිත අලුත් කර ගැනීමෙන් මට අන්‍යාකාරෝ ඇත්තෙක් වෙන්න බෑ. දෙවියන් වහන්සේගේ සම්පූර්ණ දෙය මොකක්ද කියලා දැනගන්න. එහෙමද? දේවා
හොඳයි. මේ පදේ අපි ආපහු යනවා. හැමෝම ඔන්න බලන්න කියවනේ පදේ. මේ පදේට යනවා. නුඹලා මේ ලෝකේ ආකාරයට සමාන නොවි. ඒකෝ මේ ලෝකේ ආකාරය මේ ලෝකේ තමයි අපි ඉන්නේ. මාළුවා මොකේද ඉන්නේ? මූදේ. එවනේ. මූදේ මොනවද තියෙන්නේ? ලුණු. දැන් ඌ අල්ලගෙන ආවට පස්සේ අපි ලුණු දාන්නේ නැහැ. ඌ ලුණේ හිටියා කියලා ඌගේ ඇඟේ ලුණු නැහැ. මොකද දන්නවද? ඌ ඒ ලෝකේ ආකාරයට සමාන වුණේ නැහැ. මාළුවා වෙලා. අපි මේ ලෝකේ ආකාරයට සමාන වෙන්න යන්න එපා. ඒකයි කියන්නේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත එලා යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ දේ කුමාර්ත කියා දැනගන්න පිණිස. ඒක තමයි වගකීම අපේ. මොකද්ද මේ අපි මේ දැනගන්න ඕනේ? අපේ ફોකස් එකක් වෙන්න ඕනේ. සම්පූර්ණ දේ මොකද්ද? වැදගත් දේ මොකද්ද මේකේ? සුද්ධකම. සුද්ධකම. ඒකල તો මුකුත් එළියට එන්නේ නැහැ. ගහඹරන් අඹේ. පොල්ලේ නෑ ඕකේ. ඉතින් මොකද්ද වැදගත් දේ අපි දැනගන්න. සිත අලුත් කරගැනීමෙන් අන්‍ය කාර්යයත් වෙන්නේ. ඒකට තමයි ඒක කරන්න බෑ. ඔබට දීලා තියෙනෝනේ ආත්මය. හැමෝටම මොකක් කරගන්න පුළුවන් එහෙම. සිත අලුත් කරගන්න ඔක්කොම පාරින් වුණොත් සිත අලුත් කරගන්න එහෙම. ඒක හැමෝටම මේක නෑනේ. ඒක ඔබට දීලා තියෙන්නේ අලුත් කෙනෙක් වෙන්න. අන්‍යකාරයත් එක් වෙන්න. සුද්ධකමේ යන්න. අපි ඊළඟ පදේ දැන් අවසාන පදේ. එපිස 1:4. එපිස 1:4 බලන්න. එපිස. ලෝකයේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාදවලින් උන්වහන්සේ අපිට ආශිර්වාද කළේ. මේ කියලාවත් නැහැ මොකද්ද holiness එක කියලා. Just as he chose us in him before the foundation of the world. ලෝකේ පටන් ගන්න කලින් උන්වහන්සේ තුල අපිව තෝරාගත්තා. That we should be holy and without blame before him in love. දෙකද අපි සුද්ධ වෙන්නේ නැතුව ඔබ තුල ඒ සුද්ධකම නැතුව දෙවියන් වහන්සේ ඔබව දකින්න යන්නේ. බොහෝ දෙනෙක් ෆ්ලයිට් එක මිස් කරගන්නේ. තේරුණා? උන්වහන්සේගේ පැමිණීමේදී මොනවද වෙන්නේ? බොහෝ දෙනෙක් ෆ්ලයිට් එක මිස් කරගන්නේ. මොකද දන්නවද? උන්වහන්සේගේ ෆ්‍රේමයේ ඔබ තුල එන්නේ නැහැ පවතින්නේ නැහැ. ඒ සුද්ධකම නැති. ඒක කොහෙත්ම වෙන්නේ නැහැ. ඒ නිසා අපි වෙන්න ඕනේ ඒකයි. උන්වහන්සේ මොනවද අපිට කිව්වේ? උන්වහන්සේ සුද්ධව සිටිනවා වගේ නුඹලා සුද්ධව සිටපල්ලා. ඒ කියන්නේ අපි සුද්ධව සිටියොත් තමයි අපිට ඒක කරන්න බෑ. අපේ ශක්තියකින් අපිට දීලා තියෙනවා කවුද ඒකට? කවුද දීලා තියෙන්නේ? සුද්ධාත්මයන් වහන්සේ අපිට දීලා. ඒ නමත් එහෙමමයි. මොකක්ද? සුද්ධ. යක්ෂයාත්මයන් වහන්සේනේ මොකක්ද කියන්නේ? සුද්ධ. යක්ෂාත්මයක් නෙවෙයි දීලා තියෙන්නේ. සුද්ධාත්මය. සුද්ධාත්මය දුන්නේ සුද්ධව ඉන්න. සුද්ධව කියන දේ මගේ තුල පටන් ගන්නකොට තමයි ෆෘට් ටික ඔක්කොම එළියට එන්නේ. පොප්කෝන් වගේ පුපුර එන්නේ. තේරෙනවද? එතකොට තමයි අපේ හැසිරීම, කන්ඩක්ට් එක, අපේ වචන, ක්‍රියාව, මුඛයෙන් එන වචන මේ හැම දෙයක්ම උන්වහන්සේට සුද්ධ වෙනවා. මහිමේ දෙන්න. ආමෙන්. අපි දෙකලා යාත්‍රා කරමු.